ඔබ හැම කෙනෙක්වම ඊටාම ගෞරවයෙන් නැවතත් පිළිගන්නවා. මිනිසයන් විවිධ පැතිවලින් විවිධ පාපයන් වලට ඇබ්බැහි වෙලා තිබෙනවා. එකිනෙකනා වැටෙන එකිනෙකනා ඇබ්බැහි වෙලා ඉන්න පාපයන් විවිධයි. නමුත් හැම කෙනෙක්ගේම ජීවිතවල Tamanට කඩා ගන්න බැරි, Tamanට ගොඩ එන්න අපහසු පැත්තක් තිබෙනවා. ඉතින් ඒ බඳු ඇබ්බැහි වීම ජය ගැනීම සඳහා දෙවියන් වහන්සේ අපට පෙන්වලා දෙන මඟ පෙන්වීම කුමක්ද? යමෙක් යම් පාපයකට දීර්ඝ කාලීනව යම් වැරදි පැත්තකට ඇබ්බැහි වුණොත් ඒකෙන් ඇතිවෙන විපාක සහ ඒකෙන් ඇතිවෙන අනෙකුත් ප්‍රශ්න වලින් නිදහස් වීම සඳහා මෙම ඇති වෙලා තිබෙන ඇබ්බැහිකම් ජය ගැනීම ඉතා අත්‍යවශ්‍යයි. හැබැයි බොහෝ මිනිසයන් බොහෝ කිතුණුවන් මුහුණ දෙන ප්‍රශ්නයක් තමයි ඔවුන් කොතරම් දෙවියන් වහන්සේට ප්‍රේම කළත් සමහර දේවල් ඔවුන්ගේ ජීවිතවල නිවැරදි කරගන්න Tamanගේ පරණ වැරදි පරණ පුරුදු ඇබ්බැහිකම් නිවැරදි කරගන්න බැරුව බොහෝ දෙනෙක් කනස්සල්ලින් සිටිනවා. ඉතින් ඉබඳු අයට දෙවියන් වහන්සේ දෙන මඟ පෙන්වීම කුමක්ද? කොහොමද ඔවුන් ඒ වැටිලා තිබෙන තත්ත්ව වලින් ඉහළට පැමිණිය යුත්තේ? මෙන්න මේ සම්බන්ධයෙන් අද අපි කරුණු විමසා බලමු. ඇබ්බැහිකම් වලින් ජය ගැනීම සඳහා ලෝකයේ විවිධ ක්‍රම විවිධ මත ගොඩනගලා තිබෙනවා. ඒ කොහොමද ඇබ්බැහිකමක් පැමිණෙන්නේ? ඒ දේවල් වලින් නිදහස් වීම සඳහා මොනවද කරන්න ඕන කියන එක පිළිබඳව ලෝකයේ විවිධ ධර්මවල විවිධ මනෝවිද්‍යාත්මක සොයා ගැනීම් වල විවිධ මත අදහස් පළ කරලා තිබෙනවා. නමුත් අදටත් අපිට දකින්න තිබෙන දේ තමයි බොහෝ මිනිසයන් Tamanගේ පුරුදුවල Tamanගේ ඇබ්බැහිකම් වල වහල්ලුන් බවට පත් වෙලා තිබෙනවා. මානසික පාපයන් මුලින් අපි ඒවට යොමු වුණාම කුඩා කාලෙදී විවිධ වැරදි දේවල් වලට අපි ටිකෙන් ටික හුරු වුණාම ඒ දේවල් අපේ ජීවිතෙන් ඉවත් කරගන්න බැරි තත්වයකට ඇතුල් වෙනවා අපි හැම කෙනෙක්ම. ඉතින් බොහෝ මිනිසයන් ඒ බඳු දේවල් වලට දැනටමත් හුරු පුරුදු වෙලා තියෙනවා. එහෙම වුණාම මොකද්ද වෙන්නේ? ඔවුන්ට තමන්ගේ ජීවිතය එතනින් ඉදිරියට ගොඩ ගන්න ක්‍රමයක් නොපෙනී යනවා. ඔවුන් සටන් කරන්න උත්සාහ කරනවා. තමන්ගේම මානසික පෙළඹීම් අනුව. නමුත් බොහෝ දෙනෙක් එයින් පරාජයටපත් වෙනවා. ඒක ජය ගැනීම ඉතා අසීරු දෙයක් බව ස්වල්ප කලක් යනකොට මිනිසයන්ට පැහැදිලි වෙනවා. ඉතින් මේ හැම දෙයක්ම කුඩා කල ඉඳලා මිනිසෙක් මුහුණ දෙන දේවල් එක්ක ඔහුට අත්දකින්නට සිදුවෙන තත්වයන් එක්ක ඔහු සිටින සමාජයේ එක්ක ඔහු ඇසුරු කරන මිතුරන් සහ වටේ ඉන්න මිනිසයන් මත මේ හැම දෙයක්ම තීරණය වෙනවා. කොහොමද ඔවුන් මොන දේවල් වලට ඇබ්බැහි වෙලා තියෙන දේ ඔයාලා එක එක්කෙනා ඔයාලගේ ජීවිත විමසලා බැලුවොත් කුඩා කල පටන් ඔබ ඇසුරු කළ මිනිසයන් තුලින් විවිධ වැරදි ඇබ්බැහිකම් ඔබේ ජීවිතවලට ඇතුල් වෙලා ඇති. ඔබ ජීවත් වුණු සමාජයෙන් ඔබ භාවිතා කරපු ජනමාධ්‍ය තුලින් ඔබේ ජීවිතවලට විවිධ ඇබ්බැහිකම් ඇතුල් වෙලා ඇති. ඒ ඇබ්බැහිකමක් ඇතුල් වීමෙන් පසුව මිනිසයන්ව එම ඇබ්බැහිකම් තුලින් හැසිරවීම සිදු කරනු ලබනවා. එතනින් එහාට මිනිසෙක්ට නිදහසේ තීරණ අරගෙන Taman දන්න යහපත කර ගැනීම ඉතා අපහසු දෙයක් බවට පත් වෙනවා. ඒක බයිබලයේ ඉතා පැහැදිලිව පාවුල්තුමා තමන්ගේ ලියවිලි වල විස්තර කරලා දීලා තිබෙනවා. රෝම පොතේ 8 වෙනි පරිච්ඡේදයේ පාවුල්තුමා මේක විස්තර කරනවා මිනිස්යාගේ ප්‍රතිවිරෝධී ගති දෙක. ඒ කියන්නේ මිනිස්යාගේ මානසික ඇබ්බැහිකම් ගමන් කරන මාර්ගය, ඒ වගේම මිනිස්යා දන්න යහපත ඔහු තුල තිබෙනවා. නමුත් මානසික ඇබ්බැහිකම් සමග කුමක්ද සිදු වෙන්නේ? මිනිසෙක් දන්න යහපත ඔහුට කරගන්න අපහසු වෙනවා. මෙන්න මේ ගැන රෝම පොතේ 7 වන පරිච්ඡේදයේ කාරණා විස්තර කරලා තිබෙනවා. අපි එහි 22 වන පදේ ඉඳලා බැලුවොත් මක්නිසාද අභ්‍යන්තර මනුෂ්‍යයාගේ ප්‍රකාරයට මම දෙවියන් වහන්සේගේ ව්‍යවස්ථාවට ප්‍රිය වෙමි.
නමුත් මාගේ සිතේ ව්‍යවස්ථාවට විරුද්ධව යුද්ධ කරන්නා වූ මාගේ අවයව තුල තිබෙන පාපයාගේ ව්‍යවස්ථාව යටතෙහි මා වහල්කමට පමුණුවන්නා වූ අන්‍ය ව්‍යවස්ථාවක් මාගේ අවයව තුල තිබෙන බව මට පෙනේ. අනේ මම කාලකන්ණි මිනිසෙක්ය. මේ මරණේ ශරීරයෙන් මා මුදන්නේ කවුද? පාවුල්තුමා විස්තර කරනවා මම දන්න යහපත තිබෙනවා. මම මගේ අභ්‍යන්තර මනුෂ්‍යයාගේ ප්‍රකාරයට දෙවියන් වහන්සේගේ ව්‍යවස්ථාවන්ට ප්‍රිය වෙනවා. අපි දන්නෝ දෙවියන් වහන්සේගේ ව්‍යවස්ථාවන් මොනවද? දෙවියන් වහන්සේ කැමති මොනවටද අකමැති මොනවටද කියන එක අපේ අභ්‍යන්තරයෙන් අපි දන්නවා. නමුත් පාවුල්තුමා මෙහි විස්තර කරනවා අපේ අවයව යම් ඇබ්බැහිකමකට යම් පාපයකට යොමු වුණාම කුමක්ද සිදුවෙන්නේ? අපි දන්න යහපත අපි කැමති දෙවියන් වහන්සේගේ මාර්ග අනුගමනය කිරීම කළ නොහැකි දෙයක් බවට පත් වෙනවා. ඉතින් ඔහු කියනවා මේ බඳු පුද්ගලයෙක් කාලකන්ණි මිනිසෙක් විදිහට දැනෙනවා. දැන් පාවුල්තුමා මේක කියනවා මේ මටම දැනෙනවා මම දන්න යහපත මට කරගන්න විදිහක් නැහැ. මගේ පාපය පාප මාංශය වෙන පැත්තකට මාව අදිමින් තිබෙනවා. මාගේ අවයව තුල තිබෙන පාපයාගේ ව්‍යවස්ථාව යටතෙහි මා වහල්කමට පමුණුවන්නා වූ අන්‍ය ව්‍යවස්ථාවක් මාගේ අවයව තුල තිබෙන බව මට පෙනේ. දෙවියන් වහන්සේගේ ව්‍යවස්ථාවන් වලට මම අභ්‍යන්තර වශයෙන් කැමතියි. නමුත් මගේ අවයව වෙනත් දේවල් වලට පාපය වෙතට යොමු වෙලා තිබෙනවා. විශේෂයෙන්ම මේ සඳහන් කරන්නේ මිනිස්සෙක් ඇබ්බැහි වෙලා තිබෙන පාපයන් පිළිබඳව. දැන් ඔබ හැම කෙනෙක්ගේම අතින් විවිධ වැරදි වෙන්න පුළුවන්. හැබැයි ඒ සිදුවෙන බොහොමයක් වැරදි ඔබට නිවැරදි කර ගැනීමේ හැකියාව තියෙනවා. යම් අතපසුවීමක් වුණොත්, හදිස්සිය හම්බෙන් වරදක් සිදු වුණොත්, ඔබ මෙතෙක්කල් ඔබගේ අතින් සිදු නොවුන නමුත් හදිස්සිය ඔබේ සිත පෙළඹිලා සිදුවුණු වරදක් වුණොත් ඒ බඳු දේවල් ඔබට පසුතැවිලා ඒව ඊළඟ වතාවේ නොකර ඉන්න තැනට ඔබේ මනස නිවැරදි කරගන්න පුළුවන්. නමුත් ඇබ්බැහිකමක තිබෙන ස්වરૂපය තමයි ඔබ දීර්ඝ කාලයක් තිස්සේ ඒකට හුරු වෙලා ඒක ඔබේ ජීවිතේම කොටසක් බවට පත් වෙලා ඔබේ මානසික අවයව ඔක්කොම ඒ ඇබ්බැහිකමේ වහලෙක් බවට පත් වෙලා ඇබ්බැහිකම ඔබව වහල් කරගෙන ඇබ්බැහිකම විසින් මිනිස්යාව පාලනය කරමින් සිටින ආකාරය තමයි අපිට ඇබ්බැහි වූ මිනිසෙක් තුලින් දකින්න පුළුවන් වෙන්නේ. ඉතින් විවිධ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වුණු අය ඉන්නවා. විවිධ වෙනත් පාපයන් වලට ඇබ්බැහි වෙලා ඉන්න මිනිසයන් අපි දැකලා තිබෙනවා. විවිධ කාම මිත්‍යාචාරී වැරදි දේවල් වලට ඇබ්බැහි වුණ මිනිසයන් ඉන්නවා. තරහ යාමට නොරිස්සුම් ගතියට ඇබ්බැහි වුණු මිනිසයන් සිටිනවා. ඉතින් කලකිරීමට ඇබ්බැහි වුණු මිනිසයන් ඉන්නවා. දුක වේදනාව අනිත් මිනිසයන්ගෙන් අනුකම්පාවට ඇබ්බැහි වුණු මිනිසයන් සිටිනවා. ඒ වගේම මේ විවිධ පැතිවලින් ඇබ්බැහිකම් මිනිසයන්ගේ ජීවිතවල ඇති වෙනවා. ඉතින් සමහර දේවල් අපිට පාපයක් නොවේ කියලා හිතන දේවල් වලටත් මිනිස්සු ඇබ්බැහි වෙනවා. සමහර කෙනෙක් අධික ලෙස ආහාර ගැනීමට ඇබ්බැහි වෙලා තිබෙනවා වෙන්න පුළුවන්. තව කෙනෙක් අධික ලෙස මේ සමාජ මාධ්‍යවල හැසිරෙන්නට ඇබ්බැහි වෙලා තිබෙනවා වෙන්න පුළුවන්. දැන් ඒවා පාපයක් කියලා බයිබලයේ ලියලා නැති වුණාට ඇබ්බැහි වෙන හැම දෙයක්ම විසින් මොකක්ද කරන්නේ? අපේ මාංශය පාලනය කිරීම, හසිරුවීම සිදු කරනු ලබනවා. ඇබ්බැහිකමක් තුලින් අපිව වහල් කරගන්නවා. එතනින් එහාට අපේ අවයවවල පාලනය අපිට නැති වෙනවා. අපි දන්නවා දෙවියන් වහන්සේගේ ව්‍යවස්ථාවන් මොනවද? දෙවියන් වහන්සේ කැමති අකමැති මොනවද? මේ ඔක්කොම දැනගෙනත් දැනම ඊළඟ දවසෙත් ගිහිල්ලා ඒ පාපයටම ඒ වරදටම වැටෙන තැනට අපිපත් වෙනවා. මේක තමයි මිනිස්සෙක් අත්දකිය හැකි ඊටාම දුක්ඛිත තත්වයක්. ඒ නිසා තමයි මේක පාවුල්තුමා විස්තර කරන්නේ මෙබඳු තත්වයකටපත් වුණු කෙනෙක් ඊටා කාලකන්ණි මිනිසෙක් කියලා ඔහුටම හැඟෙනවා. පාවුල්තුමා මේකේ විස්තර කරන්නේ අන්න ඒකයි රෝම 7:24 මාව වහල්කමට පමුණුවන්නා වූ අන්‍ය ව්‍යවස්ථාවක් මගේ අවයව තුල තිබෙන බව මට පෙනේ. අනේ මම කාලකන්ණි මිනිසෙක්ය. මේ මරණීය ශරීරයෙන් මා මුදන්නේ කවුද? අපගේ ස්වාමි වූ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කරන කොටගෙන දෙවියන් වහන්සේට ස්තුති කරමි. මෙසේ මමම සිතින් දෙවියන් වහන්සේගේ ව්‍යවස්ථාවට සේවය කරමි. නමුත් මාංශයෙන් සේවය කරන්නේ පාපයාගේ ව්‍යවස්ථාවටය.
මම සිතින් දෙවියන් වහන්සේගේ කැමැත්ත විමසලා උන්වහන්සේගේ ව්‍යවස්ථා මත ජීවත් වෙන්න උත්සාහ කරනවා. ඒ වුණාට මගේ මානසික අවයව මොකද්ද වෙන්නේ? මගේ මාංශය සේවය කරන්නේ පාපයට, පාප ව්‍යවස්ථාවන් වලට. ඒ ඇබ්බැහි වුණු පාපයන් පිනවීම තමයි මගේ මානසික අවයවවල කැමැත්ත. මේ తত্ত্বය තමයි බොහෝ කිතුණුවන් මේ වනකොට අත්දකිමින් සිටින්නේ. මේක ගොදුරු වීමක්, මේක වහල් වීමක්. මේ වහල්කම තුල අද බොහෝ මිනිසයන් සිර වෙලා ඉන්නවා. ඉතින් ලෝකයේ මේ වහල්කම් වලින් මිදීම සඳහා එක එක ක්‍රම බිහි වෙලා තිබෙනවා. නමුත් ඒ කිසිදු ක්‍රමයකින් මිනිසයාට සම්පූර්ණ නිදහස ලැබෙන්නේ නැති බව අපිට පෙනී යනවා. ඇබ්බැහි වුණු මිනිසයන් සමහර දෙවියන් වහන්සේව නොදන්න අය පවා කැමති තමන් වැටිලා ඉන්න ඇබ්බැහි කමෙන් මිදෙන්න. ඒ වුණාට ඔවුන්ට එම ඇබ්බැහි කම් වලින් මිදෙන්න ඕන් විවිධ ක්‍රම අනුගමනය කරන සමහර අය විවිධ ඖෂධ අර ගන්නවා. තමන් ඇබ්බැහි වුණු දේ ඒක මේ මනසෙන් ඉවත් කරගන්න. හැබැයි මොකද්ද වෙන්නේ? ටික කලක් යනකොට ආයේ වෙන දෙයකට ඇබ්බැහි වෙනවා. වෙනත් සමහර විට තිබුණටත් වඩා දරුණු පැත්තකට නැවත ඇබ්බැහිකම් ගමන් කරනවා. ඉතින් මිනිස්සෙක් ජීවත් වන කාලය පුරාම ඇබ්බැහිකම් විසින් ඔහුව හසුරුවනු ලබනවා. පැරණි පුරුදු විසින් ඔහුව පාලනය කරනු ලබනවා. කුඩා කල ඉඳලා අත්දැකපු හුරු වුණු වැරදි පාප පුරුදු මිනිස්සෙක්ගේ ජීවිතේ බිහි වුණොතින් ඒ මිනිස්සයා වැඩි වයසට පැමුණාට පසුවත් වයසට ගියාට පසුවත් මහලු වයසෙදිත් එම හුරු වුණු ඇබ්බැහිකම් විසින් ඔහුව පාලනය කරන බව අපිට දකින්න පුළුවන්. දැන් බයිබලයේ ඉන්න සමහර චරිත අපි දකිනවා ඔවුන් ඇබ්බැහි වුණු ඇබ්බැහිකම් ඔවුන්ගේ මහලු වයස දක්වාම ගමන් කළා. විශේෂයෙන්ම අපිට දකින්න පුළුවන් දාවිද් කියන රජතුමා. ඔහුගේ ජීවිතේ ඇබ්බැහිකමක් ඇති වුණා. කුඩා කල ඔහුට එහෙම ඇබ්බැහිකමක් තිබුණේ නැහැ. නමුත් ඔහු තරුණ වයසට පැමිණිලා ඔහුට මුහුණ දෙන්නට සිදුවුණු සමහර ප්‍රශ්න, ඔහු ජීවත් වුණු පරිසරයේ ඇති වුණු ගැටුම්, ඔහුට ජීවත් වෙන්න සිදුවුණු විදිහ, මේ හැම දෙයක්ම බලපෑවා දාවිද්ගේ ජීවිතේ විවිධ පාප පෙළඹීම් ඇබ්බැහිකම් විදිහට ඔහුගේ ශරීරයේ ජීවිතේ මුල් බැස ගන්න. ඉතින් ඔහුගේ පළමු විවාහය බිඳ වැටීමත් සමගම සාවුල්ගේ දුව තමයි මේ දාවිත් විසින් විවාහ කරගත්තේ. සාවුල් කියන රජතුමා දාවිත්ට වෛර වෙලා එම විවාහය බිඳ දැමීමත් සමග ඔවුන්ව වෙන් කිරීමත් සමග කුමක්ද සිදු වුණේ? දාවිත්ට සිදු වුණා වනගත ප්‍රදේශවලට ගමන් කරන්න. එතනින් එහාට ඔහුගේ මනසේ ඇති වුණු බිඳ වැටීම, ඒ වගේම ඔහුට ජීවත් වෙන්න සිදු වුණු පරිසරයත් එක්ක ඔහු වැරදි කාම මිත්‍යාචාරී පුරුදු වලට ඇබ්බැහි වෙන්න පටන් ගත්තා. ඔහු අන්‍ය ස්ත්‍රීන් රැසක් සමග සම්බන්ධතා ඇති කරගත්තා. ඒක ඔහුගේ ජීවිතේ පුරුද්දක් බවට පත් වුණා. අපි හැමෝම බයිබලයේ කියවලා තිබෙන බෙත්ෂබා කියන ස්ත්‍රිය සමග ඇති වුණු සම්බන්ධතාවය, එයින් පසු ඇති වුණු ඔහු දාවිත් විසින් කරපු විනාශකාරී දේවල් ඇයව ලබා ගැනීමට ඒ හැම දෙයක්ම අපිට බයිබලයේ ලියලා තියෙන්නේ ඔහු ඇබ්බැහි වෙලා හිටපු මේ පැතිකඩ මිනිසයාට පැහැදිලිව නොසඟවා දැන ගැනීම සඳහා. ඉතින් දාවිද්ගේ ජීවිතේ ඒ බඳු ඇබ්බැහිකමක් තිබුණා. ඔහු බොහෝ අන්‍ය ස්ත්‍රීන්ට ඇබ්බැහි වෙලා ඔවුන් සමග වෙන වැරදි මේ සම්බන්ධතාවලට ඇබ්බැහි වුණා. ඔහු රජතුමා නිසා ඒක මහා වරදක් විදිහට අනිත් අය දැක්කෙත් නැහැ. ඔහු මහලු අයසෙදිත් ඒ ඇබ්බැහිකම ඔහුගේ ජීවිතෙන් මිදී තිබුණේ නැති බව අපිට පැහැදිලි වෙනවා. ඔහු මරණාසන්න වෙලා මහලු වයසේ සිටියේදීත් ඔහු මෙලෙසම මේ පාපයට වැටෙන ආකාරය ඔබට මේ රාජාවලිය පොතේ කියවලා බලන්න පුළුවන්. ඉතින් දාවිද්ගේ තිබුණු ඇබ්බැහිකම ඔහුගේ ජීවිතය පුරාම ක්‍රියා කරමින් තිබුණා. ඒ දේවල් වලින් මිදෙන්න දාවිද් කැමති වුණත් ඔහු ඒකෙන් ජය ගන්න ඔහුට අවශ්‍යතාවයක් තිබුණත් ඔහු කොච්චර පසුතැවුණත් ඔහු දෙවියන් වහන්සේගේ ව්‍යවස්ථාවන් කොච්චර හොඳින් දැනගෙන ඒවට කොච්චර ආස වුණත් ඔහුව පාලනය කරන ලද මානසික පාපේ වෙනත් මේ වහල්කමක් ඔහුගේ ජීවිතේ තිබුණා. මේ නිසා ඔහුගේ ජීවිතේ ගොඩාක් මේ
එහි ප්‍රතිඵල භුක්ති විඳින්නට ඔහුට සිදු වුණා. ඇබ්බැහිකමේ ප්‍රතිඵල ඔබ හැම කෙනෙක්ටම ඔබගේ ජීවිත කාලය පුරා භුක්ති විඳින්න සිදු වෙනවා. ඉතින් දාවිද්ගේ මෙම ඇබ්බැහිකම නිසා ඔහුට දෙවියන් වහන්සේගෙන් දඬුවම් ලැබුණු අවස්ථා තිබෙනවා. ඔහුගේ පළමුවන දරුවා මැරුණා. ඒ පමණක් නොවේ. ඔහුගේ පවුලේ අනෙකුත් දරුවන් දාවිද්ගේ මේ ස්වරූපය ගැන දැනගෙන දාවිද්ට ප්‍රසිද්ධියේ නිඳා කළා. ඒ වගේම දාවිද් ඇබ්බැහි වෙලා සිටිය මේ අවදියේ එක් එක් ස්ත්‍රීන් තුලින් බිහි වුණු දරුවන්ගෙන් තමයි ඒ දාවිද්ගේ පුත්තු 9 දෙනෙක් බිහි වෙලා හිටියා. නමුත් ඔවුන් අතර කිසිම සමගියක් බැඳීමක් තිබුණේ නැහැ. ඒකට හේතුව දෙවියන් වහන්සේ නිර්මාණය කරලා තිබුණු පිළිවෙලට නෙමෙයි දාවිද් විවාහය කියන එක තෝරගත්තේ. දාවිද් ගොඩක් අයත් එක්ක විවාහ වුණා. නමුත් දෙවියන් වහන්සේ කළ නිර්මාණය තුල තිබුණේ එක් ස්ත්‍රියකට එක් ස්වාමි පුරුෂයෙක් එක ස්වාමි පුරුෂයෙකුට එක බිරිඳක්. ඒක තමයි දෙවියන් වහන්සේගේ මැවිල්ලේ හැටි. උන්වහන්සේ නිර්මාණය කළේ ඒ විදිහට. හැබැයි දාවිද් ඊට පිටින් ගිහිල්ලා කරපු ක්‍රියාවන් නිසා ඒ පුත්තු අතර ගැටුම් හටගත්තා. ඒ වගේම ඒ දරුවන් තාත්තගේ වැරදි ප්‍රසිද්ධියේ ජනතාව අතරට රැගෙන ගියා. ඒ පමණක් නොවේ ඔවුන් ගැටුම් ඇති කරගෙන ප්‍රශ්න වෛර ඇති කරගෙන ඒ පුත්තු දාවිද්ගේ ජීවිත කාලය තුලම මිය ගියා. අන්තිමට එක පුතෙක් පමණක් සලමොන් කියන එක පුතෙක් විතරක් ඉතුරු වුණා. පුත්තු 9 දෙනෙක් දාවිද්ට අහිමි වුණා ගැටුම් නිසා. ඉතින් ඒ හැම දෙයක් තුලම අපිට දකින්න පුළුවන් දාවිද්ගේ ජීවිතයේ තිබුණු ඇබ්බැහිකම ඔහුගේ ජීවිතේ නිතර තිබුණා. හැබැයි ඒ හැම ක්‍රියාවක් තුලම පිටුපස සැඟවුණු වැරදි ප්‍රතිඵල රසක් ඔහු මුහුණ දුන්නා. ප්‍රතිඵලවලට මුහුණ දෙන්න සිදු වෙනවා. අපි කොතරම් අභ්‍යන්තරයෙන් දෙවියන් වහන්සේගේ ව්‍යවස්ථාවට කැමති වුණත්, අපි කොතරම් දෙවියන් වහන්සේට ප්‍රේම කළත්, අපි කොයිතරම් පසුතැවිලි වුණත්, අපේ අතින් ඇබ්බැහිකමක් නිතර සිදු වෙනකොට එහි අයුතු අනිසි විපාක අපේ ජීවිත වලින්ම ගෙවන්න අපිට සිදු වෙනවා. ඒ දේවල් වල ප්‍රතිඵල අපිට භුක්ති විඳින්න සිදු වෙනවා. දැන් මම මේ දේවල් ටික කියද්දී ඔබේ ජීවිතේ ඔබ වැටිලා ඉන්න ඇබ්බැහිකම නිසා ඔබට මුහුණ දෙන්නට සිදු වුණු ගොඩාක් ප්‍රශ්න, ඔබට මුහුණ දෙන්නට සිදු වුණු අපහසුතාවයන්, ඔබට මුහුණ දෙන්නට සිදු වුණු දඬුවම්, මේ හැම දෙයක්ම ඔබේ මනසට පැමිණෙන්නේ නැති. ඒ හැම දෙයක් නිසාම සමහර විට ඔබ බොහෝ කලකිරීමට පත් වෙන්නේ නැති. මට මේකෙන් ජය ගන්න විදිහක් නැහැ. මම කැමතියි මේකෙන් ජය ගන්න. ඒ වුණත් මේ ජය මට ලැබෙන්නේ නැහැ. මං නිතර මේකට වැටෙනවා. එහි ප්‍රතිඵල මට හැම කාලෙකම විඳින්න සිදු වෙනවා කියලා ඔබ බොහෝ කලකිරීමට පත් වෙනවා වෙන්න පුළුවන්. ඒක දාවිද්ගේ ජීවිතෙත් තිබුණා. ඔහු තමන්ගේම ජීවිතය ගැන කලකිරුණා. ඒක නිසා තමයි ගීතාවලියේ දාවිද් වැඩි වශයෙන් ඔහු පසුතැවිලි වුණා දෙවියන් වහන්සේ ඉදිරියේ. ඒ වගේම තමන්ගේ ජීවිතය සුළු කොට තැකුවා. දාවිද් කියනවා මම මේ පණුවෙක් වගේ මිනිස්සෙක්. මම උත්සාහ කරනවා මේවයි මිදෙන්න. නමුත් මට ඒකෙන් ජය ගන්න බෑ කියලා ඔහු දෙවියන් වහන්සේ ඉදිරියේ හඬා වැළපෙනවා. ඉතින් මේ මොන හඬා වැළපීම පසුතැවීම තිබුණත් ඔහු ඇබ්බැහි වුණු සෑම දෙයක් පිටුපසම සැඟවුණු ප්‍රතිඵල ඔහුට ඔහුගේ ජීවිතේ අත්දකින්න සිදු වුණා. එහෙම කියලා දාවිද් දෙවියන් වහන්සේගෙන් වෙන් වුණේ නැහැ. දෙවියන් වහන්සේත් දාවිද්ව අතහැරියේ නැහැ. දෙවියන් වහන්සේ දාවිද්ට කොහොමත් ආදරය කළා. දාවිද්නුත් දෙවියන් වහන්සේට බොහෝ ප්‍රේම කළා. ඔවුන් කෙතරම් ප්‍රේම කළත් ඔවුන් ඒ දාවිද් දැකපු ඔහු හිර වෙලා වහල් වෙලා හිටපු පාපේ ප්‍රතිඵල ඔහුගේ ජීවිත කාලය පුරාම ඔහුට විඳදරා ගන්න සිදු වුණා. බොහෝ කිතුණුවන්ගේ, බොහෝ ලෝකවාසී ජනතාවගේ වර්තමාන ස්වરૂපයත් මෙන්න මේකම තමයි. බොහෝ අය පාපයන් වලට ඇබ්බැහි වෙලා, බොහෝ අය ඒවයින් ජය ගන්න, ඒවයින් ඉහළට එන්න මාර්ග සොයමින් සිටිනවා. දැන් එබඳු දේ ජය ගැනීමට තමන්ගේ ශක්තියෙන් ගොඩාක් අය උත්සාහ කරලත් තිබෙනවා. කොහොමද මේකෙන් ජය ගන්න? ජය ගන්න මාර්ගයක් තියනවද? ලෝකේ විවිධ ධර්මවල අදහස් දක්වලා තියෙනවා. විවිධ භාවනා ක්‍රමවලින්, විවිධ මනෝචිකිත්සක ක්‍රමවලින්, එක එක විධිවලට, විවිධ ඖෂධ වලින් මේ ඇබ්බැහිකම් වලින් මිදෙන්න පුළුවන් කියලා විවිධ අදහස් ඇති වෙලා තියෙනවා. ඉතින් ගොඩාක් අය ඇබ්බැහිකම් වලින් මිදෙන්න කැමති ලෝකයේ ගොඩක් ජනතාව මේ කියපු විවිධ ක්‍රමවේද හරහා ගමන් කරමින් සිටිනවා.
හැබැයි අපිට දකින්න තියෙන දේ තමයි මේ ලෝකයේ මිනිස්යන් තවදුරටත් මාංශයේ ඇබ්බැහිකම් වල වහල්ලු විදිහටම ඉන්නවා. එක ඇබ්බැහිකමක් කැඩිලා යනවා. නමුත් ඊට වඩා ජීවිතයට බලපෑම් කරන වෙනත් ඇබ්බැහිකම් මිනිස්යන්ගේ ජීවිතවලට ඇතුල් වෙලා තිබෙනවා. සමහර ඇබ්බැහිකම් පාපයක් විදිහට අපිට පේන්න තියෙන නමුත් සමහර ඇබ්බැහිකම් පාපයක් කියලා පේන්නේ නමුත් ඒ ඇබ්බැහිකම් විසින් මිනිස්සෙකුගේ ජීවිතයේ මුළුමනින් හසුරුවනු ලබනවා. එහෙම වුණාම ඒ අයට දෙවියන් වහන්සේගේ සැලැස්මක් සම්පූර්ණ කරන්න වෙන්නේ නැහැ. දෙවියන් වහන්සේ දන්න කෙනෙක්ට වුණත් දෙවියන් වහන්සේගේ සැලැස්ම සම්පූර්ණත්වයකින් ජීවිතේ කරගන්න අපහසු වෙනවා මෙම ඇබ්බැහිවීම නිසා. ඉතින් මෙහෙම ඇබ්බැහිවීමක් ජය ගන්න ඇත්තටම අපිට පුළුවන්ද? දැන් ඔබ ගොඩාක් මේකට උත්සාහ කරලා ඇති. ලෝකයේ මිනිස්සුත් මේකට ගොඩක් උත්සාහ කරනවා. ඇත්තටම ඇබ්බැහිකම් අපේ ශක්තියෙන් අපිට ජය ගන්න පුළුවන්ද? ඉතින් ඔබ මේ දේවල් හරහා මේ ඇබ්බැහිකම් හරහා එහි ප්‍රතිඵල වේදනා හරහා ගමන් කරපු ඔබ සියලු දෙනාම මේ වනකොට අත්දකින්න දේ තමයි මේ ඇබ්බැහිකම් අපිට අපේ ශක්තියෙන් ජය ගැනීම ඊටාම දුෂ්කර කටයුත්තක්. මේක කරන්න බැරි දෙයක් බවට මිනිස්යන්ගේ මනසේ මේක කරන්න ජය ගන්න පුළුවන් දෙයක් නෙමෙයි කියන හැඟීම බොහෝ මිනිස්යන්ගේ සිත්වල දැනටමත් ඇති වෙලා තිබෙනවා. ඇත්තටම අපේ ජීවිතය යම් දෙයකට ඇබ්බැහි වුණොත් කුඩා කල ඉඳලා අපේ මනස අපේ ශරීරය මාංශය යම් දෙයකට ඇබ්බැහි වුණොත් අපිට අපේ ක්‍රමවලින් අපිට අපේ ශක්තියෙන් ඒ පාපයෙන් සම්පූර්ණ ගැලවීමක් ලබා ගැනීමේ හැකියාව නැති බව මුලින්ම ඔබ වටහා ගන්න අවශ්‍යයි. කිසි කලක අපේ ශක්තියෙන් අපි ඇබ්බැහි වෙලා ඉන්න ඇබ්බැහි කමෙන් ජය ගන්න බෑ. අපි මානසික වහල්ලු බවට පත් වුනාම මානසික පුරුදුවල මේ වහල්ලු බවට පත් වුනාම ඒ වහල් කමෙන් මිදෙන්න අපි කිසි කෙනෙක්ට අපේ ශක්තියෙන් හැකියාවෙන් අපේ දක්ෂකමෙන් හෝ අපේ භාවනා ක්‍රමවලින් හෝ අපේ මනෝවිද්‍යාත්මක ක්‍රමවලින් හෝ එහෙම නැත්නම් අපි පාවිච්චි කරන ඖෂධ වලින් හෝ සම්පූර්ණයෙන් තමන්ගේ මානසික ඇබ්බැහිකම් ජය ගැනීමේ ක්‍රම නැහැ. ඒවා ලෝකේ මිනිස්සු ගොඩනගලා තියෙනවා දෙවියන් වහන්සේව නොහඳුනන කම නිසා. යම් කෙනෙක් වැටිලා ඉන්න මානසික පාපයකින් ඔහුව ඒ ඇබ්බැහිකමෙන් මුදවා ගත හැකි වන්නේ සර්ව බලධාරී දෙවියන් වහන්සේටම පමණයි. උන්වහන්සේ ඔබව ඒ ඇබ්බැහි කමෙන් මිදෙව්වේ නැත්තම් උන්වහන්සේ ඒකට මාර්ගයක් සකස් කරලා දීලා උන්වහන්සේ විසින් ඔබට ඒ සඳහා පිහිට උනේ නැත්තම් ඔබ කිසි කෙනෙක්ට ඔබේ ශක්තියෙන් මානසික ඇබ්බැහිකම් වලින් මිදෙන්න හැකියාවක් නැහැ. ඒ වගේම තමයි දෙවියන් වහන්සේ ඔබව බලෙන් ඇබ්බැහිකම් වලින් මුදවන්නෙත් නැහැ. ඉස්සෙල්ලම ඔබ තුල ඇබ්බැහිකමෙන් මිදීමේ අවශ්‍යතාවය තිබෙන්න අවශ්‍යයි. දැන් පාවුල්තුමා මෙතන කියනවා මම දෙවියන් වහන්සේගේ ව්‍යවස්ථාවන් වලට කැමතියි. උන්වහන්සේගේ මාර්ගයේ යන්න මගේ අභ්‍යන්තර මනුෂ්‍යයා කැමතියි. ඒ වුණාට මගේ පාපේ අවයව මේ වහල් කමක හිර වෙලා මම මහා කාලකන්ණි මිනිස්සෙක්. පාවුල්තුමා තමන්ගේ ජීවිතයට ද්වේෂ කළා. ජේසුස් වහන්සේත් මේ සම්බන්ධයෙන් කිව්වා යමෙක් තමාගේ ජීවිතයට ද්වේෂ නොකළොත් තමන් දැන් ඉන්න මානසික පාප ස්වરૂපයට ද්වේෂ නොකරන කිසි කෙනෙක්ට දෙවියන් වහන්සේගේ රාජ්‍ය උරුම කරගන්න බෑ. යමෙක් හිතනවා නම් නෑ මම මේ යන විදිය හොඳයි මම මේ ජීවත් වෙලා ඉන්න ක්‍රමය හොඳයි මට දැන් මේ මොන පාපයට වැටුණත් දෙවියන් වහන්සේ සමාව දීලා පස්සේ මාව ස්වර්ගයට අරගනි දැන් මම මේ පාපේ සැප භුක්ති විඳිනවා මං ආස කරන දේවල් පසුපස මං ගමන් කරනවා මං බලාපොරොත්තු වෙන ප්‍රීතිය මේ සහනය මගේ ඇබ්බැහිකම් වලින් මං අරගන්නවා අරගෙන මම නිකං දෙවියන් වහන්සේ සමග දෙවියන් වහන්සේත් එක්කත් ඉන්නවා කියන හැඟීමෙන් යමින් වැඩ කරෝතින් එහෙමනම් ඔහුට කිසි කලක දෙවියන් වහන්සේගෙන් මෙම පාප මේ ඇබ්බැහිකම් වලින් මිදීම ලැබෙන්නේ නැහැ. පාවුල්තුමා කියන්න වගේ තමන්ගේ පාපතර ජීවිතය කාලකන්ණි ජීවිතයක් බව වටහා ගන්නෙක් වෙන්න අවශ්‍යයි ඉස්සෙල්ලම. ජේසුස් වහන්සේ කිව්වා වගේ අපි අපේ ජීවිතවලට මේ මානසික මේ පාප ඇබ්බැහි ස්වરૂපවලට මේ වහල් ජීවිතයට ද්වේෂ කරන්නන් බවට පත් උනේ නැත්තම් ලෝකයේ පාපයට ද්වේෂ කරලා මේ අපේ ජීවිතයම අපි තුල ඇබ්බැහි වෙලා ඉන්න මානසික පාප ස්වરૂපයට ද්වේෂ කරලා ඒකෙන් මිදෙන්න සිතක් අපිට නැත්තම් ඒ හැඟීම දෙවියන් වහන්සේ වෙතට අපි ඒ සුද්ධකම පැලඳ ගන්න අවශ්‍යයි.
කියන හැඟීම නැත්තම් කිසි කලක දෙවියන් වහන්සේ ඔයාලා අතරින් කිසි කෙනෙක් බලෙන් ඇබ්බැහිකම් වලින් මුදවන්නේ නැහැ. බලෙන් ඇබ්බැහිකම් වලින් මුදවලා නැහැ මෙතෙක් කිසි කෙනෙක්ව. නමුත් යම් කෙනෙක් උන්වහන්සේ ඉදිරියේ යටහත් පහත් වෙලා තමන්ගේ දුර්වලතාවය දෙවියන් වහන්සේ ඉදිරියේ කියලා උන්වහන්සේ සමග සුද්ධකමෙන් ජීවත් වෙන්න ආස වුණොත් ඒ වෙතට තමන්ගේ සිත් යොමු කරගත්තොත් ඒකෙන් ගැලවෙන ක්‍රම දෙවියන් වහන්සේත් එක්ක සොයන්න පටන් ගත්තොත් දෙවියන් වහන්සේගේ වචනය අසමින් තමන් වැටිලා ඉන්න මේ පාප කාලකන්ණි ජීවිත ස්වરૂපයෙන් මිදෙන මාර්ග සොයමින් උන්වහන්සේ එක්ක පොරබදමින් මේ පාප වහල් ජීවිතෙන් මිදෙන්න යමෙක් උත්සාහ කළොතින් ඒ සැබෑ අවංක උත්සාහය දෙවියන් වහන්සේ දකිනවා. අන්න එවිට දෙවියන් වහන්සේ ඔහුට තම ඇබ්බැහිකමෙන් මිදෙන්නට අවස්ථාව ලබා දෙනවා. මේ සම්බන්ධයෙන් ඊටාම ලස්සන කතාවක් විස්තර වෙනවා පැරණි ගිවිසුමේ උත්පත්තිවල යාකෝබ්ගේ කතාව. යාකෝබ් කුඩා කල ඉඳලම හොර කරන්න, වංචා කරන්න, බොරු කරන්න පුරුදු වෙලා හිටියා. ඔහු කපටිකමට ඇබ්බැහි වෙලා හිටියා. ඔහුගේ ජීවිතේ හැම දෙයක්ම කපටිකමෙන් Tamanට ඈඳගත්ත කෙනෙක්. ඔහු Tamanගේ තාත්තව රවට්ටලා කුළුඳුලාට එන ආශිර්වාදය ගත්තා. ඒ වගේම Tamanගේ අයියව රවට්ටලා ඒ කුළුඳුලාට එන ආශිර්වාදය Tamanට අරගන්න ක්‍රියා කළා. ඒ වගේම ඔහු Tamanගේ මාමව රවට්ටලා Tamanගේ එළු බැටළු රැළවල් වර්ධනය කරගත්තා. ඒ වගේම ඔහු මේ ප්‍රේම කරපු බිරිඳව පවා ඔහු විසින් රවටනු ලැබුවා. ඔහු විසින් තව භාර්යාවන් ඔහු වටා තබා ගත්තා. ඒ වගේම ඔහු දියුණු වුණා කපටිකම තුලින්. ගොඩක් මිනිස්යන්ව රවට්ට කොහොම හරි තමන්ගේ වැඩේ ඉටු කර ගැනීමේ සිතක් යාකෝබ්ට තිබුණා. හැබැයි ඔහු එක අවස්ථාවක යක්දෝප් කියන මේ ගංගා තොටුපොලේ නතර වෙලා Taman සන්තක සියලු දේ ඒ තොටුපොලේ නිවතට යවලා ඔහු රැයක් පහන් වනතුරු දෙවියන් වහන්සේ ඉදිරියේ යාඥා කරමින් හඬා වැළපෙමින් ඒ මුළු රාත්‍රිය පුරා දෙවියන් වහන්සේත් එක්ක පොරබැදුවා කියලා බයිබලේ විස්තර වෙනවා. ඔබට ඒ කතාව බලන්න පුළුවන් උත්පත්ති පොතේ මේ යාකෝබ්ගේ ජීවිතය ගැන විස්තර වෙන කොටස තුල. ඉතින් එහිදී මේ අපි දකින්න පුළුවන් දෙවියන් වහන්සේ ඔහුට මුලින් ප්‍රතිචාරයක් දැක්වුවේ නැහැ. දෙවියන් වහන්සේ ඔහුව පිළිගත්තේ නැහැ මුලින්. දෙවියන් වහන්සේ කිව්වා නුඹට මගෙන් ඇති කම මොකද? මේක විස්තර වෙනවා උත්පත්ති පොතේ 32 වන පරිච්ඡේදයේ 22 වන පදයේ සිට. ඔහු ඒ රාත්‍රියේ නැගිට තම භාර්යාවන් දෙදෙනාද දාසීන් දෙදෙනාද පුත්‍රයන් 11ද රැගෙන යක්දෝප් තොටුපොළෙන් එගොඩ වුණේය. ඔහු ඔවුන් කැඳවා ගොස් ඔයෙන් එතර යැව්වේය. ඔහුට තිබුණු දේත් එතර යැව්වේය. යාකෝබ් හුදකලාව සිටියේය. එවිට මිනිසෙක් පහන් වෙනතුරු ඔහු සමග පොර බැදුවේය. ඒ තැනන් වහන්සේ ඔහුගෙන් ජය නොලැබෙන බව දුටු විට ඔහුගේ කලවා සන්ධියට ගැසූසේක. යාකෝබ්ගේ කලවා සන්ධියද උන්වහන්සේ සමග පොර බැදිද්දී ඇදී ගියේය. උන්වහන්සේ කතා කොට පහන් වෙන බැවින් මා යන්ට හැරපන්නයි කීසේක. ඔහුද ඔබ මට ආශිර්වාද කළොත් මිස නැත්නම් යන්ට නොහරිමි කීය. නුඹේ නම මොකදයි උන්වහන්සේ ඔහුගෙන් ඇසුවේය. යාකෝබ්යයි ඔහු කීය. නුඹ දෙවියන් වහන්සේ සමගත් මනුෂ්‍යයන් සමගත් පොරබදා ජයගත් නිසා නුඹේ නම මින් මතු යාකෝබ් නොව ඊශ්‍රායල් වන්නේයයි උන්වහන්සේ කීවේය. දෙවියන් වහන්සේත් එක්ක පොර බැදුවා මේ යාකෝබ් යක්දෝප් කියන තොටුපොලේ නතර වෙලා. මොනවටද පොර බැදුවේ? දෙවියන් වහන්සේගේ ආශිර්වාදයක් ඉල්ලලා, දෙවියන් වහන්සේගේ රැකවරණයක්, පවිත්‍රකමක් ඉල්ලලා ඔහු පොර බදනු ලැබුවා. ඔහු තීරුම් ගත්තා මෙතෙක් කාලයක් ඔහුගේ ජීවිතය පැමුණුනේ කොහොමද? ඔහු කොමන මිනිසෙක්ද? කපටියෙක්. යාකෝබ් කියන නමේ අර්ථයම කපටියෙක්, වංචා සහගතව Tamanට අවශ්‍ය දේ ඉටු කරගන්න කියන අදහස. දෙවියන් වහන්සේ ඔහුගෙන් අහද්දි මොකක්ද නුඹේ නම කියලා අහද්දි යාකෝබ් කියනවා මම ඇබ්බැහි වෙලා ඉන්නේ, මම පුරුදු වෙලා ඉන්නේ මෙන්න මේ දෙයට. මගේ නම තමයි කපටියා කියන එක. නමුත් දැන් මට ඔබගෙන් ආශිර්වාදයක් අවශ්‍යයි. මාව මේ තැනින් ගොඩ ගන්න කියන පොරබැදීම තමයි යාකෝබ්ගේ ජීවිතේ තිබුණේ. මෙන්න මේ අවශ්‍යතාවය දිනා ගැනීම සඳහා
එම තමන්ගේ ඇබ්බැහි වුණු පැරණි කපටි ස්වරූපයෙන් මිදිලා දෙවියන් වහන්සේගේ අවංක සේවකයෙකුගේ තත්වයට පත්වීමේ සිත ඔහු තුල ඇතිවීමත් සමග තමයි දෙවියන් වහන්සේ විසින් ඔහුට එම පැරණි කපටි ජීවිතෙන් මිදෙන්න උදව් කරන්නේ. අන්න එවිට තමයි දෙවියන් වහන්සේ කියන්නේ හොඳයි එහෙමනම් නුඹ මෙතනින් එහාට කපටියෙක් නොවේ. නුඹ යාකෝබ් නොවේ. නුඹ මෙතනින් එහාට දෙවිඳුන් සමග පොරබදන්නා කියන අර්ථය ඇති ඊශ්‍රායල් කියන නම නුඹට දෙනවා කියලා. ඒ ඊශ්‍රායල් කියන නම මුලින්ම ප්‍රකාශ කරනු ලැබෙන්නේ මේ ස්ථානයේ. කපටි මිනිසෙක් දෙවියන් වහන්සේත් එක්ක පොරබදලා කොහොම හරි ජය ගන්න උත්සාහ කරන මිනිසෙක් බවට පරිවර්තනය වුණා. මෙතනින් පස්සේ යාකෝබ් කපටි වැඩ කරේ නැහැ. ඔබට මෙතනින් ඉස්සරහටත් යාකෝබ්ගේ ජීවිතය කියවලා බලන්න පුළුවන්. නමුත් ඔහු කපටි දේවල් කළේ නැහැ. ඔහු මෙච්චර කාලයක් ආපු විදිහ සහ මෙතනින් ඉස්සරහට යන විදිහ අතරේ පැහැදිලි වෙනසක් ඔබට මේ පරිච්ඡේදයෙන් පසුව දකින්න පුළුවන්. ඔහු කොහොම හරි Tamanට අවශ්‍ය දේ ඉටු කර ගැනීම වෙනුවට දෙවියන් වහන්සේ ගැන විශ්වාස කරලා දෙවියන් වහන්සේ Tamanට සුදුසු දේ ළඟා කර දෙන තුරු ඉවසීමෙන් බලා සිටින තත්වයකටපත් වුණා. ඔහු මේකේ ඉදිරියට කියවගෙන යද්දී අපි දකින්න පුළුවන් ඔහුගේ මේ පුතාව මේ යෝසෙප්ව මිසරයට විකුණලා අයියලා ඇවිල්ලා කියද්දී ඔහු මිය ගියා කියලා කියද්දී ඔහු ඒ දේ යාකෝබ් ඒ දේ පිළි අරගෙන දෙවියන් වහන්සේගෙන් ප්‍රශ්න කරන්නෙත් නැතුව වසර ගණනාවක් නැවත යාකෝබ් මේ යෝසෙප් කියන තමන්ගේ කුඩා පුත්‍රයව මුණ ගැහෙන දවස දක්වා ඉවසීමෙන් බලන් හිටියා. එතනින් එහාට තමන්ගේ ශක්තියෙන් දේවල් කිරීම වෙනුවට කපටිකමෙන් කොහොම හරි තමන්ට ඕන දේ ළඟා කර ගැනීම වෙනුවට දෙවියන් වහන්සේ දෙන දෙය ලැබෙන තුරු ඉවසීමෙන් බලාගෙන සිටින දෙවියන් වහන්සේත් එක්ක පොරබදලා දෙවියන් වහන්සේගේ කැමැත්ත කරන්න ආස කරන මිනිසෙක් බවට ඔහු පරිවර්තනය වුණා. ඒ සිත සමග තමයි ඊශ්‍රායල් කියන වංශය ඔහුගේ ජීවිතය තුලින් බිහි වෙන්න පටන් ගත්තේ. ඒ පරිවර්තනය සිදු වෙන්න පටන් ගත්තේ. දැන් ඔබ ගොඩාක් අයගේ ජීවිතත් මේ වෙනකොට මෙතෙක් කාලයක් ආපු ගමන හරියට යාකෝබ්ගේ ගමන වගේ වෙන්න පුළුවන්. ඔබට ඕන විදිහට ජීවත් වෙන්න උත්සාහ කළා. කොහොම හරි ඔබට ආස කරන දේ ඔබ වැටෙන පාපය තුලම ඔබ වැටෙමින් ගමන් කළා. දැන් ඔබට කාටද ආසාවක් තිබෙන්නේ පාපයෙන් මිදෙන්න? අවංක ආසාවක් වෙන්න අවශ්‍යයි. අවංක බලාපොරොත්තුවක් වෙන්න අවශ්‍යයි. අවංකවම තමන් වැටෙන ඇබ්බැහිකමෙන් මිදිලා දෙවියන් වහන්සේගේ සුද්ධකම පැළඳ ගන්න ඔබගේ හදවතින්ම අවංකම එම අවශ්‍යතාවයේ පැමිණෙන්න අවශ්‍යයි. ඉතින් එලෙස යම් කෙනෙක් තුල අවංක පෙළඹීමක් අවංකව දෙවියන් වහන්සේ ඉදිරියේ පසුතැවීමක් සහ තමන්ගේ පාප ඇබ්බැහි ජීවිතයට ද්වේෂ කර දෙවියන් වහන්සේගේ ස්වરૂපය පැළඳ ගැනීමේ මේ දැඩි අභිලාෂයක් යම් කෙනෙක්ගේ ජීවිතේ ගොඩ නැගුණොත් අන්න ඒ අවස්ථාවේදී දෙවියන් වහන්සේ විසින් කුමන හෝ මාර්ගයකින් ඔබට එම ඇබ්බැහිකම් වලින් මිදෙන්න අවස්ථාව දෙනවා. සමහර ඇබ්බැහිකම් ඊටා ස්වල්ප දවසකින්ම ඔබේ ජීවිතෙන් නැති වෙලා යනවා. ඔබ ඇබ්බැහි වෙලා ඔබ සමහර විට හිතපු මේ ඇබ්බැහිකමෙන් නම් මට ජය ගන්න බැරි වෙයි, මට කවදාවත් මේකෙන් ගැලවීමක් නැති වෙයි කියලා ඔබ හිතාගෙන හිටපු සමහර ඇබ්බැහිකම් දෙවියන් වහන්සේට පුළුවන් එක දවසෙන් සමහරව වෙනස් කරන්න. තවත් සමහර ඇබ්බැහිකම් ඔබගේ ජීවිතේ ටික කාලයක් තිබේවි. නමුත් ඔබ අවංකව දෙවියන් වහන්සේගෙන් පිහිට උපකාර ඉල්ලලා ඔබ කැමති ඔබේ අභ්‍යන්තර මනුෂ්‍යයාගේ ප්‍රකාරයට දෙවියන් වහන්සේගේ ව්‍යවස්ථාවන් අනුව ජීවත් වෙන්න නම් ඔබ කැමති ඔබේ මේ ඇබ්බැහි වුණු පාප මානසික ස්වરૂපයෙන් මිදෙන්න නම් ඔබ ඇත්තටම ඔබේ පාප මානසික ඇබ්බැහිකමට ද්වේෂ කරනවා නම් එහෙමනම් ඉක්මනින් හෝ කල්ගත වෙලා හෝ ඔබ වැටෙන පාපයෙන් ගොඩ එන්නට දෙවියන් වහන්සේ ඔබට අනිවාර්යෙන් උදව් කරනවා. ඒ පමණක් නොවේ. සමහරෙක්ට තමන්ගේ ජීවිතයේ සමහර දේවල් මේ තාම ඉවත් කරගන්න බැරි වුණා වෙන්න පුළුවන්. නමුත් ඒ සියලු දෙනාගේ හදවත් දෙවියන් වහන්සේ විසින් විමසනවා. රෝම පොතේ ඉදිරියට විස්තර කරන විදිහට එහි කියනවා දෙවියන් වහන්සේගේ පුත්‍ර වූ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කර්ණ කොටගෙන අපි රැකිලා ඉන්න. උන්වහන්සේගේ කරුණාව නිසා දෙවියන් වහන්සේට ස්තුති වේවා කියලා පාවුල්තුමා කියන්නේ ඇයි? ඔහු දැනගන්නවා තමන්ට තමන්ගේ ශක්තියෙන් පාපයෙන් ජය ගැනීමක් නැති වුණත්
අපේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ නිසා අපට දෙවියන් වහන්සේගේ රැකවරණය අපි මොන අපවිත්‍ර මොන දුර්වල තැනක වැටිලා සිටියත් අපිට ගැලවීම රැකවරණය ජේසුස් වහන්සේ විසින් දීලා තිබෙනවා කියන ඒ බලාපොරොත්තු සහගත සැනසීම පාවුල්තුමා මේ 7 වන පරිච්ඡේදයේ වගේම 8 වන පරිච්ඡේදයේ විස්තර කරලා තිබෙනවා. එහි 8 වන පදේ විස්තර කරනවා. එහින් ක්‍රිස්තුස් යේසුස් 8 වන පරිච්ඡේදය එකේ සිට එහින් ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ තුල සිටින්නන්ට දැන් දඬුවමට පත් කිරීමක් නැත. මක්නිසාද ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ තුල වූ ජීවනදායක ආත්මයන් වහන්සේගේ ව්‍යවස්ථාව පාපයේද මරණයේද ව්‍යවස්ථාවෙන් මා නිදහස් කළාය. මක්නිසාද දෙවියන් වහන්සේ තමන් වහන්සේගේම පුත්‍රයාණන් පාප මාංශයේ සමානකමෙන්ද පාපේ නිසාද ඒවා මාංශයේ පාපය දඬුවමට පත් කරමින් මාංශයේ කර්ණ කොටගෙන දුර්වල වූ ව්‍යවස්ථාවට බැරි වූ දේ ඉෂ්ට කළසේක. එසේ කළේ මාංශික ලෙස නොව ආත්මික ලෙස හැසිරෙන්නා වූ අප තුල ව්‍යවස්ථාවේ නියෝගය සම්පූර්ණ වන පිණිසය. මක්නිසාද මාංශික ලෙස සිටින්නෝ මාංශික දේවලටද ආත්මික ලෙස සිටින්නෝ ආත්මික දේවලටද ඇලුම් වෙති. මාංශයේ ඇල්ම මරණයය, නමුත් ආත්මයේ ඇල්ම ජීවනය හා සමාදානයය. ඉතින් පාවුල්තුමා එහි විස්තර කරනවා දැන් ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ තුල සිටින්නන්ට ඇත්තටම දඬුවමට පත් කිරීමක් නැහැ. මේ සඳහා මොකක්ද වෙන්න ඕන? ඒ පහලට යද්දී විස්තර කරන දේ තමයි අපි මාංශික දෙයට ඇබ්බැහි වෙලා ඉන්නවනම් මාංශික මාර්ගේ නයි යන්නේ. මාංශයට නම් අපි වැඩිපුර ඉඩ දෙන්නේ. එහෙමනම් දඬුවමට පත් කිරීමක් තියෙනවා. එහිම දඬුවම තමයි අවසාන කෙලවරේ මරණය. පාපේ මරණය කුලිය තමයි මේ එහි අවසාන ප්‍රතිඵලයේ විදිහට අපිට දඬුවම විදිහට මරණය පැමිණෙනවා. නමුත් නුඹලා ආත්මික ලෙස හැසිරෙනවා නම් අප තුල ව්‍යවස්ථාවන් ඉටු වෙන්නට දෙවියන් වහන්සේ සලස්වනු ලබනවා. මාංශයේ කර්ණ කොටගෙන දුර්වල වූ ව්‍යවස්ථාවට බැරි වූ දේ ජේසුස් වහන්සේ තමන්ගේ මාංශය තුලින් ජීවිතය තුලින් ඉටු කළ බව ලියා තිබෙනවා. එසේ කලේ මාංශික ලෙස නොව ආත්මික ලෙස හැසිරෙන්නා වූ අප තුල ව්‍යවස්ථාවේ නියෝගය සම්පූර්ණ වන පිණිසය. මක්නිසාද මාංශික ලෙස සිටින්නෝ මාංශික දේවලටත් ආත්මික ලෙස සිටින්නෝ ආත්මික දේවලටත් ඇලුම් වෙති. ඔබ මාංශික ලෙස නම් සිටින්නේ, ඔබ වැඩිපුර ගමන් කරන්නේ මාංශයේ පැත්තට නම් ඔබ මේ නිතරම මාංශික දේ සමග නම් ගැටෙන්නේ. එහෙනම් ඔබට ඔබේ ඇබ්බැහිකමෙන් ගැලවෙන්න ඇත්තටම මාර්ගයක් හමු නොවන බව ඔබ වටහා ගන්න අවශ්‍යයි. නමුත් ඔබ ආත්මික දෙයට ඇලුම් වෙලා ඔබ ආත්මයෙන් දෙවියන් වහන්සේව අවංක සැබෑ සිතින් සොයන්නට සිත් යොමු කරගෙන ඉන්නවා නම් අන්න ඒක දෙවියන් වහන්සේ දකිනවා. ආත්මයෙන් ගමන් කරන්නේ කොහොමද, මාංශයෙන් යන්නේ කොහොමද කියලා බොහෝ අයට සමහර තැන්වල අපැහැදිලිතාවයන් තියෙනවා වෙන්න පුළුවන්. ආත්මය හා මාංශය අතර වෙනස ගැන මීට කලින් අපි දේවල් පැහැදිලි කරලා තියෙන ඔබට ඒ දේශනා බලන්න පුළුවන්. ඒ වගේම ඔබ වටහා ගන්න ඕන දේ තමයි දෙවියන් වහන්සේ පෙන්වලා දෙන මාර්ගේ යන්න හිත යොමු කරගෙන ඔබ අවංකව පසුතැවීමකින් ඔබේ මානසික ඇබ්බැහිකමට ද්වේෂ කරලා දෙවියන් වහන්සේගේ සුද්ධකම පැලඳ ගන්න අවංක කැමැත්තක් ආශාවක් ඔබ තුල පැන නැගිලා ඒ වෙනුවෙන් වෙහෙසිලා දෙවියන් වහන්සේට යාඥා කරමින් ඔබට කරගන්න අපහසු වුණත් දෙවියන් වහන්සේගේ අතේ එල්ලිලා ඉඳගෙන උන්වහන්සේගෙන් ඉල්ලමින් කොහොම හරි මේ දේවල් ජය ගැනීමට පිහිට වෙන්න කියන අවංක චේතනාව පැමිණෙන්නේ ඔබ ආත්මික ගමනක් යනකොට. අන්න ඒක තමයි ආත්මික ජීවිතයක් කියන එකේ සරලම පැහැදිලි කිරීම. ඔබ හිතනවා නම් නෑ මම දැන් ගැලවීම ලබලා ඉන්න නිසා මට කොහොමත් සමාව ලැබෙයි. අර රෝම 8 පළවෙනි පදේම කියපු විදිහට අපි ක්‍රිස්තුස් වහන්සේ තුල ඉන්න නිසා අපිට කොහොමත් දඬුවමට පත් කිරීමක් නෑ. ඒක නිසා අපි මොන පාපයට වැටුණත් කමක් නැහැ වගේ හැඟීමක් ඔබට එනවා නම් ඔබ ඒ අනුව ඔබ පාපයට වැටි ඔබ දේව සේවයටත් යොමු වෙමින් ඔබ දෙවියන් වහන්සේටත් නමස්කාර කරනවා. ඔබ පල්ලියටත් යනවා. නමුත් ඔබ අනිත් පැත්තෙන් ඔබට ආස කරන දේ නිදහසේ කරනවා. ඔබ ගිහිල්ලා Tamanට ඕන දේ කරනවා. Taman වැටෙන්න ආස කරන පාපයට වැටෙනවා. ඇබ්බැහිකම තුලින් ජය ගැනීමේ සිතක් ඔබට නැත්තම් ඔබ හිතනවා නම් මේ මොන දෙයක් කළත්
ගැලවීම කොහොම හරි ඒක ජේසුස් වහන්සේ කොහොමත් අපිට දෙන්න ඕන කියලා වගේ එහෙම දැඩිසිතක් ඔබට තිබෙනවා නම් ඔබ යමින් ඉන්නේ මාංශික මාර්ගයක. ඔබට අවශ්‍ය කරන්නේ මාංශයෙන් ගැලවෙන්න නෙමෙයි. ඔබට අවශ්‍ය කරන්නේ ආත්මයේ පැත්තට හැරෙන්න නෙමෙයි. ඔබට අවශ්‍ය කරන්නේ මාංශික දේ පිනවන්න. ඔබ යන්නේ මාංශය දෙසට. ඔබ මාංශික දේට ඇලුම් වෙනවා. ඔබ මාංශික දේවල් පසුපස යනවා. අන්න ඒකේ කෙලවර මොකද්ද? එහි කෙලවර දඬුවමක් තිබෙනවා. ඒකේ කෙලවර ක්‍රිස්තුස් වහන්සේ තුල සිටියා කියලා දඬුවමට පත් කරන්නේ නැහැ කියලා නෙමෙයි කියන්නේ. රෝම 8:6 වන පරිච්ඡේදය මේ මාංශික ලෙස සිටින්නෝ මාංශික දේවලට ඇලුම් වෙනවා. ආත්මික ලෙස සිටින්නෝ ආත්මික දේවලට ඇලුම් වෙනවා. මාංශයේ ඇල්ම මරණයය, නමුත් ආත්මයේ ඇල්ම ජීවනය හා සමාදානයය. කුමක් හේින්ද මාංශයේ ඇල්ම දෙවියන් වහන්සේට සතුරුකමය. ඒක දෙවියන් වහන්සේගේ ව්‍යවස්ථාවට යටත් නැත. යටත් වෙන්නත් බැරිය. මෙසේ මාංශයෙහි සිටින්නන්ට දෙවියන් වහන්සේ සතුටු කරන්නට නොහැකිය. නමුත් නුඹලා තුල දෙවියන් වහන්සේගේ ආත්මයන් වහන්සේ වාසය කරනසේක් නම් නුඹලා මාංශයෙහි නොව ආත්මයෙහි සිටින්නෝය. ක්‍රිස්තුස් වහන්සේගේ ආත්මයන් වහන්සේ යම් කෙනෙකුට නැත්නම් ඔහු උන්වහන්සේට අයිති නැත. ඉතින් ක්‍රිස්තුස් වහන්සේ නුඹලා තුල සිටිනසේක් නම් පාපයෙන් නිසා ශරීරය මැරී තිබෙන නමුත් ධර්මිෂ්ඨකම නිසා ආත්මය ජීවත් වෙයි. එහි පාවුල්තුමා විස්තර කරන්නේ මොකක්ද? මේ මාංශය කවදාවත් දෙවියන් වහන්සේගේ ව්‍යවස්ථාවලට යටත් වෙන්නේ නැහැ. එහෙම යටත් කරන්නත් බෑ. මාංශය කවදාවත් දෙවියන් වහන්සේ කැමති දේ කරන්නේ නැහැ. දෙවියන් වහන්සේට සතුරුකමක් තමයි මාංශික ඇල්ම. හැබැයි ආත්මය එහෙම නෙමෙයි. ආත්මය මොකද්ද කරන්නේ? නුඹලා තුල දෙවියන් වහන්සේගේ ආත්මය වැඩ වාසය කරනවා නම් එහෙමනම් තමයි නුඹලා ක්‍රිස්තුස් වහන්සේට අයිති වෙන්නේ. එවිට පාපය නිසා ශරීරය විනාශ වෙලා යන නමුත් ආත්මය දෙවියන් වහන්සේ සමග ශක්තිමත්ව ආත්මය නැවත ජීවනය ලබනවා කියන දේ තමයි මේ පාවුල්තුමා විස්තර කරන්නේ. ඉතින් මේ ඇබ්බැහිකම් මිනිස්යන්ට තිබෙනවා. දැන් මේ ඇබ්බැහිකම් ගැන තමයි මේ 7 වන පරිච්ඡේදයේ ඉඳලම පාවුල්තුමා මේ විස්තර කරන්නේ. ඒ ඇබ්බැහිකම් අපිට අපේ ශක්තියෙන් ජය ගන්න බෑ. යමෙක් තමන්ගේ ශක්තියෙන් ඇබ්බැහිකම් ජය ගන්න ගියොත් ඔහු තමන්ටම විරුද්ධව සටන් කරන්නෙක් බවට පත් වෙලා මොකද්ද වෙන්නේ? ඔහුටම හැඟෙන ඔහු මහා කාලකන්ණි මිනිසෙක් කියලා. ඒක තමයි 7 වන පරිච්ඡේදයේ 24 වන පදේ පාවුල්තුමා ලියන්නේ. නමුත් ජේසුස් වහන්සේ කර්ණ කොටගෙන අපිට මේකේ සැනසීමක් ගැලවීමක් තිබෙනවා. ඒ තමයි දැන් යමෙක් සැබෑවට ආත්මයෙන් යුක්තව ආත්මික දෙයට ඇලුම් වෙලා ක්‍රිස්තුස් වහන්සේ තුල සිටිනවා නම් ඔහුගේ දුර්වලතෙන් තියෙන්න පුළුවන්. හැබැයි ඔහුගේ හදවත අවංක නම් ඔහු අවංකව දෙවියන් වහන්සේ ඉදිරියේ පශ්චත්තාප වෙලා කොහොම හරි මේ පාපයෙන් ජයගෙන තමන්ගේ පාප මාංශයට ද්වේෂ කළා දෙවියන් වහන්සේගේ ව්‍යවස්ථා මතට එන්න නම් ඔහු ආස කරන්නේ. එහෙමනම් ඔහුට දඬුවමට පත් කිරීමක් නැහැ. ඔහුව කොහොම හරි දෙවියන් වහන්සේ තුල රැකගෙන දෙවියන් වහන්සේගේ සැලැස්මට අරගනු ලබනවා. ඒ පුද්ගලයා තුලත් විවිධ දුර්වලකම් ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. වැටීම් ඇති වෙන්න පුළුවන්. නමුත් දෙවියන් වහන්සේ ඔහුගේ හදවත ඇතුළයි බලන්නේ. ඒ නිසා නිකන් කවුරුවත් ප්‍රශ්න කරලා වැඩක් නැහැ. මේ එතකොට දෙවියන් වහන්සේව අදහාගෙන පසුතැවෙන ඕනම කෙනෙක්ට ස්වර්ගයට යන්න පුළුවන්ද බැරිද කියලා නිකන් අනුවන ප්‍රශ්න අහලා වැඩක් නැහැ. දෙවියන් වහන්සේ බලන්නේ ඔයා වචන වලින් කියලා පසුතැවුනද කියන එක නෙමෙයි. ඔබේ හදවත ඇතුළාන්තේ බලන්නේ. ඔබට අවංකවම අවශ්‍ය වෙලා තියෙන්නේ මොකක්ද? ඔබට අවශ්‍ය වෙලා තියෙන්නේ පාප මාංශයේ ස්වરૂපයට ගිහිල්ලා මාංශික පාපය පිනවමින් එම ඇබ්බැහිකමේ වහලෙක් විදිහටම ඔබ ආස කරන පාපයට වැටි ඉඳලා කොහොම හරි ස්වර්ගයටත් යන්න අදහසක් නම් තියෙන්නේ. ඒ අදහස දෙවියන් වහන්සේ දකින්නේ නැද්ද? ඒක මේ අපිට ලෝකයෙන් සංගවන්න පුළුවන්. ඒක අපිට අනිත් මිනිස්සුන්ට නොපෙනෙන විදිහට අපි ක්‍රිස්තුස් වහන්සේ තුල ඉන්නවා වගේ පෙන්වන්න පුළුවන්. හැබැයි ඔබ ක්‍රිස්තුස් වහන්සේ තුලද නැද්ද කියන එක තීරණය කරන්නේ දෙවියන් වහන්සේ. ඔබ ගමන් කරන්නේ මාංශික මාර්ගයකද ආත්මික මාර්ගයකද කියන එක තීරණය කරන්නේ අපි නෙමෙයි. පිට ඉන්න මිනිස්සුયો නෙමෙයි. ඔබේ සභා පාලකවරයා නෙමෙයි. ඔබේ නායකයා හෝ ගුරුවරයා හෝ සභාවේ ඉන්න මිනිස්සු නෙමෙයි. ඒක තීරණය කරන්නේ දෙවියන් වහන්සේ. අන්තිමට උන්වහන්සේ බලනවා ඔබව දැනටමත් ඔබගේ ඇතුළාන්තය දෙවියන් වහන්සේ කියවමින් සිටිනවා. උන්වහන්සේ දන්නේ නැද්ද ඔබ කවුද කියලා? ඔබට ඇතුළාන්තයෙන් අවශ්‍ය වෙලා තියෙන්නේ මොකද්ද? පාපයෙන් ගැලවෙන්නද? පාපේම ජීවත් වෙන්නද? ඔබට අවශ්‍ය වෙලා ඔබ මේ පාප මාංශයට ද්වේෂ කරලා
ඒකෙන් මිදෙන්න කැමති කෙනෙක්ද? එහෙම නැත්නම් කොහොම හරි දෙපැත්තම කොහොම හරි තියාගෙන ඔබ ආස කරන මානසික පාපයත් අත්විඳගෙන ඒ පැත්තත් ඔබ කොහොම හරි ඔබ ආස කරන දේත් කරලා මේ දෙවියන් වහන්සේගේ රාජ්‍යයටත් ඇතුල් වෙද්දන්ද හිතාගෙන ඉන්නේ. ඒක ඒ කපටි සිතුවිල්ල දෙවියන් වහන්සේ දකිනවා. ඒ කපටි සිතුවිල්ල මානසිකයි. අවංක සිතුවිල්ල ආත්මිකයි. ඔබ වැටෙනව වෙන්න පුළුවන් පාපයකට. ඔබ දැන් දාවිත් පාපයකට වැටුණා. ඔහුගේ ජීවිතයේ ලොකු ඇබ්බැහිකමක් තිබුණා. හැබැයි ඔහුගේ අවංක ඇතුළාන්ත අභිලාෂය මොකක්ද? දිගටම පාපයට වැටි වැටි ඒ මාර්ගේ ඉන්න එක නෙමෙයි. ඔහුගේ ජීවිතේ මූණ දෙන්න සිදුණු දේවල් නිසා ඔහුට වැටෙන්න සිදු වුණා. ඔහු ඇබ්බැහි වුණා ගොඩක් දේවල් වලට. ඔහුට ආස වුණේ, ඔහුට අවශ්‍ය වුණේ මේ පාප මාංශයේ වහල් කමෙන් මිදිලා දෙවියන් වහන්සේගේ ස්වරූපය පැලඳ ගන්න. ඒ වෙනුවෙන් ඔහු යාඥා කළා. ඒ වෙනුවෙන් ඔහු තමන්ගේ ජීවිතයට ද්වේෂ කරපු කෙනෙක්. ඔහු කිව්වා මේ මොකක්ද මම රජ කෙනෙක් වුණත් මම මහා පණුවෙක් වගේ මිනිස්සෙක්. මගේ මාංශය යන පැත්තට තමයි මම යන්නේ. මට ඕන මේ දෙයින් මිදෙන්න. මට ඕන ඔබගේ මුහුණ දකින්න. ඔබගේ අභිමුඛත්වයට එන්න සුදුසු නැහැ කියන ඒ අවංක හැඟීම දෙවියන් වහන්සේ කියව ගන්න දන්නේ නැද්ද? දෙවියන් වහන්සේට තේරෙන්නේ නැද්ද ඔබේ හිත අස්සේ දුවන සිතුවිල්ල මොකක්ද කියලා? සැබෑ යටහත්කම, සැබෑ අවංක පසුතැවීම, සැබෑ ඉල්ලීම ඇහෙන්නේ නැති දෙවි කෙනෙක්ටද අපි নমස්කාර කරන්නේ. ඒ නිසා කවුරුවත් අහන්න එපා කොහොමද අවංකව දැන් යාඥා කරන්නේ? එතකොට කොහොමද අවංකව පසුතැවෙන්නේ? ඒ මේ අවංකව පාපෙන් මිදෙන්න ආසද මේ නැද්ද කියලා කොහොමද කෙනෙක්ව බලාගන්නේ කියන එක ඔයා හිතන්න එපා. අනිත් අයව මනින්න බෑ. ඔබට කොහොමවත් අනිත් අය විනිශ්චය කරන්නත් බෑ. ඔබට පුළුවන් ඔබේ ගැන දැනගන්න. ඔබ අවංකවම මේකෙන් ගැලවෙන්නද කැමති නැත්නම් ඉන්නද කැමති? ඔබ අවංකවම ඔබේ පාප ඇබ්බැහිකමට ද්වේෂ කරලා ඒකෙන් ගැලවෙන්නද ආස නැත්නම් ඒකෙම නිරත වෙලා ඉන්නද? අන්න ඒ සිත තමයි දෙවියන් වහන්සේ බලන්නේ. ඒ සිත අනුව දෙවියන් වහන්සේ ඔබට පිළිතුරු දෙනවා. ඔබට අවශ්‍ය කරන දේ දෙවියන් වහන්සේ විසින් සිදු කරනවා. ඉතින් ඇතුළාන්තය දෙවියන් වහන්සේ විමසනවා. මිනිස්සයා පිටත බලනවා. මිනිස්සයා පිටතින් තමයි ගොඩක් දේවල් හොයන්නේ බලන්නේ. ඉතින් මිනිස්සු අහන ගොඩාක් ප්‍රශ්න පිටතින් බලලා අහන ප්‍රශ්න. කොහොමද එහෙනම් මේක කරන්නේ? කොහොමද පසුතැවෙන්නේ? අවංකව පසුතැවෙන්නේ කොහොමද? එහෙනම් ඇයි එයා පව් කර කර කොහොමද ස්වර්ගයට ගියේ? එහෙනම් දාවිත් කොහොමද පව් කර කර එයාට ඇයි දඬුවමක් නැත්තේ? එයා කොහොමද එහෙනම් දෙවියන් වහන්සේත් එක්ක හිටියේ? මේ මිනිස්සු දාවිත් ගැන සහ ඔබ හැම කෙනෙක් ගැනම එකිනෙක කෙනා බලන්නේ පිටින් බලලා ප්‍රශ්න 1000ක් ඇහුවට වැඩක් නැහැ. දෙවියන් වහන්සේ බලන්නේ ඔබේ ඇතුළත. දෙවියන් වහන්සේට සියල්ල ඉතා පැහැදිලි ජලය වගේ පැහැදිලි ඔබව. කිසි දෙයක් අපැහැදිලි දෙයක් දෙවියන් වහන්සේට නැහැ. දෙවියන් වහන්සේ දන්නවා ඔබ ආත්මික මිනිසෙක්ද මාංශිකද? දෙවියන් වහන්සේ දන්නවා ඔබ පාප ඇබ්බැහි මාංශයෙන් ගැලවිලා යට ද්වේෂ කරලා එයින් වෙන් වෙන්න පොරබදන මිනිසෙක්ද? එහෙම නැත්තම් මුඛයෙන් පසුතැවීම ප්‍රකාශ කර ඔබ ආස කරන පාපයටම යන්න ආස කෙනෙක්ද? ඔබ මේ ජීවිතයට ද්වේෂ කරන කෙනෙක්ද? ඔබ මේ ජීවිතයට ආස කරලා ඒ පාප මාංශය භුක්ති විඳින්න කැමති කෙනෙක්ද? ඕක දෙවියන් වහන්සේට හිතා ගන්න බැරිද? දෙවියන් වහන්සේ ඔබව විනිවිද දකිනවා. දෙවියන් වහන්සේ දන්න ඔබ මොන જાතිය කෙනෙක්ද? ඒ නිසා දෙවියන් වහන්සේ එබඳු පුද්ගලයන්ව විමසා බලා අවංකව එදා යාකෝබ් වගේ තමන්ගේ අතීත පැරණි ඇබ්බැහි ජීවිතයෙන්, කපටි ජීවිතයෙන් මිදෙන්න කැමති අයට ගැලවීම සහ නිදහස අනිවාර්යෙන් ලබා දෙනවා. සමහර ඇබ්බැහිකම් ඊට සරලව දෙවියන් වහන්සේ විසඳනවා. සමහර ඇබ්බැහිකම් වලින් ටික කාලයක් ඔබට යන්න සිදු වෙයි. නමුත් කලබල වෙන්න එපා. ඔබගේ හදවත ඇතුළ දෙවියන් වහන්සේ අඳුරනවා. දෙවියන් වහන්සේ ඔබට ඒකෙන් රැකවරණය සහ ඔබට ගැලවීම ලබා දෙනවා. ඉතින් එසේ දෙවියන් වහන්සේ රැකවරණය ගැලවීම ලබා දෙනවා නම් අපි එහෙමනම් මේ පාපයෙන් ගැලවෙන්න එච්චර කලබල වෙන්න හදිස්සි වෙන්න ඕනේ නැහැ කියලා යම් කෙනෙක්ගේ හිතේ චේතනාවක් ඇති වුණු වහාම ඔහු මාංශයේ පැත්තට බර වෙනවා. මාංශික සිතුවිලි ඇතුව මාංශික මිනිසයා දඬුවමටපත් වෙනවා. එහි කෙලවර මරණයක් දකිනවා. එහි කෙලවර අසාර්ථකත්වය. නමුත් ආත්මිකදී හරි දෙවියන් වහන්සේ රැකවරණයක් දෙයි මට. දෙවියන් වහන්සේ මට ආදරෙයි. ඒ වුණත් මට ඕන මේ මානසික
මේ ජීවිතය මේ කාලකන්ණි ඇබ්බැහිකම් වලින් මිදිලා නව ජීවනයක් ලබන්න කියන අවංක ආසාව ඔබගේ හදවත පතුලේ ඇවිලෙනවා නම් ඒ බලාපොරොත්තුව මේ පොළවේ මානසික ඇබ්බැහි ජීවිතයට ද්වේෂ කරලා දෙවියන් වහන්සේගේ ඒ ශුද්ධ රාජධානියට ඇතුල් වෙන ආසාවම නම් ඔබ තුල දැල් වෙන්නේ. ඒක එනකොට දෙවියන් වහන්සේ ඔබව අඳුරනවා. දෙවියන් වහන්සේ කියන්න දන්නවා කවුද බැටළුවා කවුද එළුවා කියලා. කවුද තිරිඟු කවුද කිරිඳි කියලා වෙන් කරන්නේ දෙවියන් වහන්සේ. දෙවියන් වහන්සේ ඔබව දන්නවා. ඒ නිසා කවුරුවත් නිකන් අනවශ්‍ය ප්‍රශ්න අහලා වැඩක් නැහැ. ඔබ දෙවියන් වහන්සේ ඉදිරියේ අවංකද? අවංකවම ඔබට මොකක්ද ඕන? ගැලවෙන්නද පාපයෙන්? එහෙම නැත්නම් පාපේම භුක්ති විඳලා එහි තව ඒ පැත්තට යන්නද ඕන? ඒ සිත දෙවියන් වහන්සේ විමසා බලා එදා යාකෝබ් මෙන් තමන්ගේ පැරණි ජීවිතේ මිදෙලා තමන්ගේ පැරණි ජීවිතය කාලකන්ණි ජීවිතයක් බව මේ රෝම 7:24 කිව්වා වගේ මගේ අවයව තුල තිබෙන පාපයාගේ ව්‍යවස්ථාව යටතෙහි මා වහල්කමට පමුණවන්නා වූ අන්‍ය ව්‍යවස්ථාවක් මාගේ අවයව තුල තිබෙනවා මට පෙනේ. අනේ මම කාලකන්ණි මිනිසෙක්. මේ මරණයේ ශරීරයෙන් මා මුදන්නේ කවුද? අපගේ ස්වාමී වූ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කරුණ කොටගෙන දෙවියන් වහන්සේට ස්තුති කරමි. මෙසේ මමම සිතින් දෙවියන් වහන්සේගේ ව්‍යවස්ථාවට සේවය කරමි. නමුත් මාංශයෙන් සේවය කරන්නේ පාපයාගේ ව්‍යවස්ථාවටය. මෙන්න මේ දේ වටහාගත්ත කෙනෙක්ට දෙවියන් වහන්සේගේ රැකවරණය අනිවාර්යෙන් තිබෙනවා. Taman දැන් ගත කරන මානසික ඇබ්බැහි ජීවිතයේ කාලකන්නිකමක් බව වටහාගෙන ඒක දැනෙන්නේ කාටද? ඒක දැනෙන්නේ කාටද කියන එකත් දෙවියන් වහන්සේ දන්නවා. ඒ නිසා ඔබව දෙවියන් වහන්සේ අඳුරනවා. ඔබ ආස පාපෙන් වෙන් වෙන්නද? ඔබ ආස දෙවියන් වහන්සේවත් පැත්තකින් තියාගෙන ඒ පාප මානසික ගමනේ යන්නද? එහි කෙලවර දඬුවම්, වේදනා සහ මරණය තිබෙනවා. නමුත් ඔබ ආත්මික දෙයට ඇලුම් වුණොත්, ඔබ කැමති ආත්මයට පැත්තට එන්න නම්, ඔබ කැමති මේ ඇබ්බැහි කමෙන් මිදිලා ඇත්තටම දෙවියන් වහන්සේගේ රාජ්‍යය තුලට එන්න නම්, ඒ සිත ඔබ පොරබදනවා වෙන්න පුළුවන්. ඔබ වෙහෙසිලා තාම ඒකට ජයක් නොලැබුණා වෙන්න පුළුවන්. කලබල වෙන්න එපා. දෙවියන් වහන්සේ ඔබව අඳුරනවා. දෙවියන් වහන්සේ ඔබට ආදරේ. උන්වහන්සේ මොනවා හරි කරයි. උන්වහන්සේ කොහොම හරි ඔබට උන්වහන්සේගේ රාජ්‍යයට එන්න කොහොම හරි මාර්ගයක් හදලා දෙයි. මොන ඇබ්බැහිකමක හිටියත් සමහර දේවල් ඔබට බිඳ ගන්නම අමාරු වෙන්න පුළුවන්. ඒ වුණාට දෙවියන් වහන්සේ දෙසටම යන්න, දෙවියන් වහන්සේත් එක්කම සිටින්න, උන්වහන්සේගේ ආත්මික මාර්ගම සොයන්න, උන්වහන්සේගේ වචනය මතම ගොඩ නැගෙන්න, ඒ වචනයම සොයන්න, උන්වහන්සේගේ මාර්ගම සොයා ඒ වෙතට මේ විනාශකාරී ඇබ්බැහි ලෝකෙන් මිදිලා දෙවියන් වහන්සේගේ ශුද්ධ රාජ්‍ය වෙතටම කෙලවර එනතුරු දුව පැමිණෙන්න. ඒ වෙතටම ඔබගේ මනස යොමු කරගන්න. කෙලවර පැමිණෙනතුරු ඒ මේ ක්‍රීඩකෙක් ජය ලැබෙනතුරු අවසාන ඉලක්කයට දුවන ක්‍රීඩකෙක් වගේ ඔබ මේ ඒ ජය කනුව වෙතටම දුවගෙන එන්න. පසුපස නොබලන්න, විනාශ වෙන අතීත ජීවිතය ගැන නොසිතන්න, වැටුණු තැන් ගැන නොසිතන්න. ඔබ පිටුපස නොබලා ගැලවෙන පිණිස දෙවියන් වහන්සේ වෙතටම බැගෑ සිතින් පිහිට සරණ ඉල්ලලා උන්වහන්සේගේ පාමුල බැගෑපත්ව උදව් ඉල්ලලා මොරගසන්න. යාකෝබ් මෙන් උදව් ඉල්ලලා පොරබදන්න. දෙවියන් වහන්සේ ඔබව හඳුනගෙන ඔබට අනිවාර්යෙන්ම උදව් කරනවා. ඔබට උන්වහන්සේගේ රාජ්‍යයට එන්න දෙවියන් වහන්සේ අනිවාර්යෙන්ම උදව් කරනවා. එබැවින් කලබල නොවි මේ පසුබට වෙන්නේ නැතුව දෙවියන් වහන්සේ මත යැපෙන්න. මොන ඇබ්බැහිකමක සිටියත් ඒක කඩා ගන්න දෙවියන් වහන්සේ ඔබට ජය දෙයි. ඔබට ඒකෙන් මිදෙන්න අපහසු වෙන්න පුළුවන්. දෙවියන් වහන්සේ ඔබට පිහිට වෙයි. දෙවියන් වහන්සේට උත්තරයක් දෙයි. ඒ සඳහා අවංක ආත්මික චේතනාව දෙවියන් වහන්සේ විසින් විමසනු ලබනවා. අපි මේ වෙලාවේ ඔබගෙන් සමුගන්නවා. ඔබට අපේ සබත් දවසේ දේව මිහන් සමග එකතු වෙන්න කැමති නම් මේ පහත ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙන WhatsApp link වලින් ඒ කණ්ඩායම වලට ඇතුල් වෙන්න පුළුවන්. අපේ දුරකථන අංක විවෘත වෙලා තියෙන සතිය දවස්වල උදේවරුේ ප්‍රශ්න තියෙන අය අපිත් එක්ක ඒ ගැන කතා කරන්න පුළුවන්. මේ මොහොතේ අපි ඔබගෙන් සමුගන්නවා. ඔබ සියලු දෙනාටම ජේසු පිහිටයි.